Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. ආයුබෝවන් සුබෝදෑසනක් ආදරණීය දුවේ පුතේ, මේ ඔබ එකතු වෙලා ඉන්නේ Soft Logic Life සිත FM සමග එක්වගෙන එන Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. ඉතින් එහෙමනම් අද ඔබ සමග මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව මොකක්ද? ඔබ දන්නවා පසුගිය සතියේ අපි සාකච්ඡා කළා දේශපාලන විද්‍යාව අධ්‍යයනය සඳහා පවතින තවත් එක් අධ්‍යයන ප්‍රවේශයක් පිළිබඳව. මේ වෙන විට අපි ඔබ සමග සාකච්ඡා කරලා තිනවා දාර්ශනික හෙවත් ප්‍රතිමානීය ප්‍රවේශය පිළිබඳව. ඒ වගේම දේශපාලන විද්‍යාව අධ්‍යයනය සඳහා පවතින චර්යාවාදී ප්‍රවේශය පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒත් එකම ඔබට මේ අධ්‍යයන ප්‍රවේශ තුල ඉතාම වැදගත් ප්‍රවේශයක් පිළිබඳව තමයි දුවේ පුතේ අද දවසේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය සඳහා නූතන අධ්‍යයන ප්‍රවේශයක් විදිහට අපි සලකන ස්ත්‍රීවාදී ප්‍රවේශය පිළිබඳව. ඔබ දන්නවා දේශපාලන විද්‍යාව අධ්‍යයනය සඳහා ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනයට ලක් කරන්නා වූ අධ්‍යයන ප්‍රවේශ අතර මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය ඊටාම වැදගත් ප්‍රවේශයක් සහ නූතනයේ ඊටාම වැදගත් කතාබහට ලක් වෙන ප්‍රවේශයක් ලෙස අපිට මේ ප්‍රවේශය හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශයක් විදිහට යොදාගන්නේ කෙසේද? මේ ස්ත්‍රීවාදය කියන්නේ එක්තරා ආකාරයකට ගොඩනැගෙන්නේ මේ විමුක්තිකාමී ව්‍යාපාරයක් විදියට ස්ත්‍රීන්ගේ සමාජ විමුක්තිය සඳහා ගොඩනැගූ ව්‍යාපාරයක් විදියට මේ ආරම්භ වෙනවා. එතකොට පසු කාලීනව අපි දකිනවා මේ ශාස්ත්‍රීය වශයෙන් දර්ශනයක් විදිහට මේ ගොඩනැගෙනවා 1970 වන විට මෙය කිසියම් ශාස්ත්‍රීය දර්ශනයක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණාවත් එක්ක තමයි මේ ස්ත්‍රීවාදීන් දේශපාලන විද්‍යාවේ ශාස්ත්‍රීය අදහස් වලට කිසියම් ශාස්ත්‍රීය බලපෑමක් සිදු කිරීම නිසා අද වෙන විට මේ ස්ත්‍රීවාදය පැහැදිලිවම අපිට අධ්‍යයන ප්‍රවේශයක් ලෙස භාවිතා කරන්නට සිදු වෙනවා. ඒ අනුව අද දවසේ දේශපාලන විද්‍යාවේ විෂයපතේට ස්ත්‍රීවාදීන් විසින් සිදු කරන ලද සුවිශේෂී බලපෑම නිසා අද දේශපාලනයට අදාළ විවිධ වූ තේමාවන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපිට ස්ත්‍රීවාදය ප්‍රවේශයක් විදිහට භාවිතා කරන්නට සිදු වෙනවා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ ස්ත්‍රීවාදීන්ගේ ආරම්භය සිදු වුණේ කෙසේද? ඒ වගේම ස්ත්‍රීවාදීන් සාම්ප්‍රදායිකව දේශපාලනය අධ්‍යයනය කිරීම වෙනස් කරේ කෙසේද කියන අදහසත්, ඒ වගේම ස්ත්‍රීවාදීන් දේශපාලන විද්‍යාවට එකාසු කරන ලද සංකල්ප මොන වගේද? ඒ වගේම ස්ත්‍රීවාදීන් දේශපාලන විද්‍යාවට අලුතෙන් එකතු කරපු සංකල්ප පිළිබඳව අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කෙටි විරාමයෙන් අනතුරුව. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරෝෂන් දෙඩිගමුව ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු. ඔවුදුවේ පුතේ, විරාමයෙන් අනතුරුව නැවතත් අපි සම්බන්ධ වන්නේ Soft Logic Live ගුරු ගෙදරත් එක්ක. ඉතින් අද සාකච්ඡා කරන මාතෘකාව කුමක්ද? අද අප සාකච්ඡා කරන්නේ ස්ත්‍රීවාදී ප්‍රවේශය පිළිබඳව. මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී මේ ස්ත්‍රීවාදය ආරම්භ වුණේ කොහොමද? මේ ස්ත්‍රීවාදය සත්‍ය වශයෙන්ම ආරම්භ වන්නේ ස්ත්‍රීන්ගේ විමුක්තිය සඳහා, ස්ත්‍රීන්ගේ සමාජ විමුක්තිය සඳහා ගෙන ගිය සමාජ දේශපාලන ව්‍යාපාරයක් විදිහට තමයි මේ ස්ත්‍රීවාදී ව්‍යාපාරය ආරම්භ වන්නේ. මේක කොයි කාලෙද දුවේ පුතේ ආරම්භ වන්නේ? 18 වන සියවසේ යුරෝපීය සහ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන තමයි මේ ස්ත්‍රීවාදී ව්‍යාපාරය ආරම්භ වන්නේ. එතකොට මේ අපි දකිනවා ස්ත්‍රීවාදී ව්‍යාපාරයක් විදිහට මේ ආරම්භ වුණාට එක්තරා ආකාරයකට මේ ස්ත්‍රීන්ගේ විමුක්තිය සඳහා, සමාජ විමුක්තිය සඳහා ව්‍යාපාරයක් ලෙස ආරම්භ වුණාට මේ ශාස්ත්‍රීය වශයෙන් ගොඩනැගූ දර්ශනයන්ට, එමත් නැත්නම් කිව්වොත් දේශපාලන විද්‍යාව වැනි ශාස්ත්‍රීය විෂයන් වලට මෙහි කිසිදු බලපෑමක් මුල් කාලීනව දකින්න තිබුණේ නැහැ. එය හුදෙක් ස්ත්‍රීන්ගේ විමුක්තිය සඳහා,
ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ත්‍රීන්ගේ සමාජභාවය ලබා ගැනීම සඳහා ස්ත්‍රීන්ට අහිමි වී ගිය අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ගෙන ගිය සමාජ ව්‍යාපාරයක් විදිහට තමයි දකින්න තිබුණේ. නමුත් අපි දකිනවා මේ ස්ත්‍රීවාදය මේ 20 වන සියවස තුළ පැහැදිලි වෙනස් වීමකට ලක් වෙනවා. ඒ වෙනස් වීම තමයි දුවේ පුතේ 1970 වන විට ස්ත්‍රීවාදය කිසියම් ශාස්ත්‍රීය දර්ශනයක් ගොඩනැගීමට සමත් වීම. දැන් මෙතනදී අපිට සඳහන් කරන්න ඕනේ මේ ස්ත්‍රීවාදයේ කිසියම් ශාස්ත්‍රීය අදහස් ශාස්ත්‍රීය දර්ශනයක් සඳහා ගොඩනැගීම සඳහා පුරෝගාමී වශයෙන් කටයුතු කරනවා 1949 දී සිමෝන් ද බුවා විසින් රචිත මේ ද්විතීක ලිංගිකත්වයේ කියන කෘතියත් ඒ වගේම 1988 කැරල් පේට්මන් විසින් රචිත ලෛංගික සම්මුතිය කියන එකත් මෙන්න මේ කෘතීන් දෙක ඊටාම වැදගත් කෘතීන් දෙකක් විදිහට සලකනවා මේ ස්ත්‍රීවාදයේ පිළිබඳව ශාස්ත්‍රීය අදහස් පළ කළ කෘතීන් විදිහට. ඉතින් මේ විදිහට පුතේ ස්ත්‍රීවාදය කිසියම් ශාස්ත්‍රීය පදනමක් තුළ ගොඩනැගීම පැහැදිලිව අපිට හඳුනා ගන්නට පුළුවන් 1970න් පස්සේ. ඉතින් අපි මේ ස්ත්‍රීවාදය කිසියම් ශාස්ත්‍රීය පදනමක් ගොඩනැගෙනකොට ඒහා සම්බන්ධ ශාස්ත්‍රීය වශයෙන් සම්බන්ධ වන විෂයන් වලට ඒ වගේම දේශපාලන විද්‍යාව විතරක් නෙමෙයි අනෙකුත් සමාජීය විද්‍යාවන් වලට ශාස්ත්‍රීය විෂයන් වලට පැහැදිලි බලපෑමකට ලක් වෙනවා. ඒ නිසා ශාස්ත්‍රීය විෂයන් වල විෂයපතේට සුවිශාල බලපෑමක් කරන්නට මේ ස්ත්‍රීවාදීන්ට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ ශාස්ත්‍රීය විෂයන් වල අධ්‍යයන ප්‍රවේශයක් දක්වා ඒ තුළ පැහැදිලිවම ශාස්ත්‍රීය විෂයන් වල න්‍යාය සංකල්ප යලි අර්ථකථනයට ලක් වෙනවා. ශාස්ත්‍රීය විදිහට මේ න්‍යාය සංකල්ප මුල් කාලීනව අර්ථකථනය කළ විදිහට වඩා වෙනස් ආකාරයට මේ සංකල්ප අර්ථකථනය කරන්න කටයුතු කරනවා. මෙන්න මේ කාරණාත් එක්ක දේශපාලන විද්‍යාවට අලුතෙන් න්‍යාය සංකල්ප ඉදිරිපත් කරනවා. මෙන්න මේ සුවිශාල වශයෙන් දේශපාලන විද්‍යාව විෂයපතය පුළුල් කරන්නට ස්ත්‍රීවාදීන් දැවැන්ත මැදිහත් වීමක් කරනවා කියලා අපිට මෙතෙන්දී සඳහන් කරන්නට පුළුවන්. මෙන්න මේ මැදිහත් වීමත් එක්ක තමයි දුවේ පුතේ ස්ත්‍රීවාදය කිසියම් ශාස්ත්‍රීය පදනමක් ගොඩනගෙනකොට අන්නේ ශාස්ත්‍රීය පදනම ශාස්ත්‍රීය විෂයන් වලට සිදු කරන බලපෑම නිසා දේශපාලන විද්‍යාවට සිදු කරන ලද බලපෑම නිසා දේශපාලන විද්‍යාව අධ්‍යයනය සඳහා ස්ත්‍රීවාදය ප්‍රවේශයක් ලෙස අප භාවිතා කිරීම. ඉතින් ස්ත්‍රීවාදී ප්‍රවේශය සාම්ප්‍රදායිකව මේ දේශපාලනය අර්ථකථනය කළ ආකාරයත් ඉතාම පැහැදිලිවම නවම දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කරන්න කටයුතු කරනවා. ඉතින් අපි සාකච්ඡා කරමු ඉදිරියේදී මේ ස්ත්‍රීවාදීන් සාම්ප්‍රදායික දේශපාලනය කොහොමද වෙනස් ආකාරයේ අර්ථකථනයන් ඉදිරිපත් කළේ කියලා. මේ කෙටි විරාමයෙන් අනතුරුව ඒ පිළිබඳව සාකච්ඡා කරමු. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරෝෂන් දැඩිගමුව ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු. හොඳයි, විරාමයෙන් අනතුරුව නැවතත් අපි සම්බන්ධ වන්නේ Soft Logic Live ගුරු ගෙදරත් එක්ක. අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ ස්ත්‍රීවාදී ප්‍රවේශය පිළිබඳව. අපි මුලින්ම සඳහන් කළා දුවේ පුතේ මේ ස්ත්‍රීවාදීන් මේ සාම්ප්‍රදායිකව මේ ග්‍රීක යුගයේ සිට දේශපාලනය පිළිබඳව වටහාගත් ආකාරය තම පැහැදිලිව ප්‍රශ්න කිරීමට ලක් කරමින් වෙනස් ආකාරයේ අර්ථකථනයන් ඔවුන් විසින් ඉදිරිපත් කළා. ඔවුන් ප්‍රකාශ කරනවා ස්ත්‍රීවාදීන් කියනවා මේ සාම්ප්‍රදායිකව දේශපාලනය පිළිබඳව සංකල්පගත කර ආකාරය තම පැහැදිලිව ස්ත්‍රිය බැහැර කරමින් සාම්ප්‍රදායික දේශපාලනය තුළ අර්ථකථනයන් ඉදිරිපත් කළා තියෙනවා කියලා. සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳව ප්‍රශ්න කරන ස්ත්‍රීවාදීන් පැහැදිලිව පෙන්වලා දෙනවා මේ ස්ත්‍රිය දේශපාලන ශේෂ්ත්‍රයෙන් බැහැර කිරීම වගේම පුරුෂයින්ගේ ශ්‍රේෂ්ඨයක් විදිහට එය පෙන්වා දීම තවදුරටත් මෙය පිළිගත යුතුද යන ප්‍රශ්නාර්ථය ස්ත්‍රීවාදීන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ස්ත්‍රීවාදීන් කියනවා මේ දේශපාලන ශ්‍රේෂ්ඨයට ස්ත්‍රීන් සම්බන්ධ නොකිරීම නිසා ඇය පැහැදිලිවම සමාජීය වශයෙන් කිසියම් ආන්තිකකරණයට කිසියම් අන්තයකට යොමු කිරීම. එහෙම නැත්නම් කිසියම් සමාජ පීඩාවකට ඇය ලක් කරලා තියෙනවා කියලා ස්ත්‍රීවාදීන් පැහැදිලිවම පෙන්වලා දෙනවා.
එනිසා ස්ත්‍රීවාදීන් කියනවා මේ දේශපාලන යන සංකල්පය පවා අර්ථකථනය කළ යුත්තේ මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යන සංකල්පය මූලික කරගෙන කියලා තමයි ස්ත්‍රීවාදීන් පෙන්වලා දෙන්නේ. ඒ නිසා සාම්ප්‍රදායිකව අපි දේශපාලනය පිළිබඳ විග්‍රහ කළ ආකාරය පවා ස්ත්‍රීවාදීන් පැහැදිලිවම නැවත සංකල්පගත කරනවා කියලා මෙතනදී අපිට පෙන්වා දෙන්න පුළුවන්. එතකොට ස්ත්‍රීවාදීන් කියනවා මේ දේශපාලන සංකල්ප සාම්ප්‍රදායික වශයෙන් මේ දේශපාලන සංකල්ප පිළිබඳව දැඩි විවේචනයක් ස්ත්‍රීවාදීන් ඉදිරිපත් කරනවා. ඔවුන් ප්‍රකාශ කරනවා මේ සාම්ප්‍රදායික මේ දේශපාලන සංකල්ප වලින් පැහැදිලිවම මේ ස්ත්‍රිය බැහැර කරලා තියෙනවා. ස්ත්‍රිය දේශපාලනය කියන ක්‍රියාවලියට සම්බන්ධ කරගෙන නැහැ. ඒකට හේතුව තමයි මේ සාම්ප්‍රදායික වශයෙන් දේශපාලනය පුද්ගලික පරිමණ්ඩලයට අයත් නොවන ශ්‍රේෂ්ඨයක් වශයෙන් සැලකීම. දැන් අපේ දරුවන්ට ප්‍රශ්නයක් මතුවෙනවා මේ මොකද්ද මේ පුද්ගලික පරිමණ්ඩලය? අපි දන්නවා දුවේ පුතේ අපිට තියෙනවා පුද්ගලික පරිමණ්ඩලය සහ මම මීට කලින් පාඩම් වලදී ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා අපිට තියෙනවා පුද්ගලික පරිමණ්ඩලයක් තියෙනවා ඒ වගේම මහජන පරිමණ්ඩලයක් තියෙනවා. එතකොට මේ දේශපාලනීය ක්‍රියාත්මක වුණේ පැහැදිලිවම පොදු පරිමණ්ඩලය. එහෙම නැත්නම් මහජන පරිමණ්ඩලය තුලයි තමයි සාම්ප්‍රදායික දාර්ශනිකයින් ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට ස්ත්‍රීවාදීන් කියනවා දේශපාලනය හුදෙක් මේ මහජන පරිමණ්ඩලයට පමණක් සීමා වෙන දෙයක් නෙමෙයි. එය පැහැදිලිවම පුද්ගලික පරිමණ්ඩලයේ තුලද ක්‍රියාත්මක වන දෙයක්. ඒ නිසා පුද්ගලික හෝ පොදු වශයෙන් මෙහෙම විභේදනයක් පැහැදිලිවම දැක්විය නොහැකියයි ස්ත්‍රීවාදීන් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ දේශපාලනය සෑම තැනම පවතින දෙයක් යයි ස්ත්‍රීවාදීන් ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට සාම්ප්‍රදායිකව දේශපාලන දර්ශනය තුළ මේ දේශපාලනය විග්‍රහ කළ ආකාරයට වඩා දේශපාලනය පිළිබඳව ඊට වඩා වෙනස් දෘෂ්ටි කෝණයකින් ඒ කියන්නේ අපි සඳහන් කරනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මූලික කරගෙන දේශපාලනය විග්‍රහ කිරීම ස්ත්‍රීවාදය තුළ පැහැදිලිවම දකින්න තියෙනවා. අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. සොෆ්ට්ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරෝෂන් දැඩිකම ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු. හොඳයි විරාමයෙන් අනතුරුව නැවතත් අපි සම්බන්ධ වන්නේ සොෆ්ට්ලොජික් ලයිෆ් ගුරු ගෙදරත් එක්ක. අපි අද ස්ත්‍රීවාදී ප්‍රවේශය තමයි සාකච්ඡා කරන්නේ. අපි මුලින්ම පෙන්නලා දුන්න දුවේ පුතේ මේ ස්ත්‍රීවාදීන් මේ සාම්ප්‍රදායිකව දේශපාලන සංකල්ප විග්‍රහ කරන ආකාරය ඊටාම පැහැදිලිව අලුත් අර්ථකථනයන් තුල විග්‍රහයන් ඉදිරිපත් කරනවා කියලා. ඉතින්දී අපි කිව්වා මේ ස්ත්‍රීවාදීන් අපි උදාහරණයක් විදිහට සඳහන් කරනවා මේ සමාජ පන්තිය. සමාජ පන්තිය යන සාධකය මේ සාම්ප්‍රදායිකව දේශපාලනය තුල අපි අර්ථකථනය කළේ මේ ආර්ථික ශේෂ්ත්‍රය මුල් කරගෙන තමයි මේ සමාජ පන්තිය කියන එක ගොඩනැගෙන්නේ කියලා. දැන් එතෙන්දී මේ සඳහන් කරනවා මේ පිරිමින්ගේ සහභාගීත්වය ආර්ථික ශේෂ්ත්‍රයේ පිරිමින්ගේ සහභාගීත්වය මත මේ සමාජ පන්ති යන්න හඳුන්වා දුන්නා කියලා තමයි ස්ත්‍රීවාදීන් ප්‍රකාශ කරන්නේ. ස්ත්‍රීවාදීන් කියනවා නිවසක් තුල මේ ආර්ථිකය ශක්තිමත් කරන පිරිමියා වගේම නිවසක් තුළ මේ ශ්‍රමිකයින් විදිහට කටයුතු කරන මේ ස්ත්‍රිය කියන කාරණාව මෙතනදී අමතක කරලා කියන එක තමයි ස්ත්‍රීවාදීන් පෙන්වලා දෙන්නේ. ස්ත්‍රීවාදීන් කියනවා එතකොට මේ ආර්ථික පන්ති වගේම මේ ආර්ථික වශයෙන් මේ දැන් කාල් මාක්ස් කියන දාර්ශනිකයා බබා මේ ආර්ථිකය මුල් කරගෙන තමයි සමාජ පන්ති කියන සාධකය හඳුන්වලා දෙන්නේ. පන්තිමය සාධකය එහෙම නැත්නම් මේ ස්තරායනය කියන කාරණාව ප්‍රධාන වශයෙන් විග්‍රහ කරලා තින්නේ කාල් මාක්ස්. එතකොට මාක්ස්ගේ විග්‍රහය අනුව පැහැදිලිවම එතන මූලිකම හරය බවට පත් වෙන්නේ ආර්ථිකය. ඉතින් ස්ත්‍රීවාදීන් කියනවා බොහොම පැහැදිලිව මේ ආර්ථික පන්ති විතරක් නෙමෙයි සමාජයේ මේ ලිංගික වශයෙන් පැහැදිලිවම විභේදනයක් පවතිනවා. මෙන්න මෙහෙම ස්ත්‍රී පුරුෂ වශයෙන් පවතින විභේදනය අමතක කරලා බොහොම පැහැදිලිව මේ සාම්ප්‍රදායික දේශපාලනය තුළ මේ ආර්ථික පන්ති එහෙම නැත්නම් සමාජ වශයෙන් පන්ති යන සාධකයේ විතරක් මතු කරලා තියෙනවා කියලා තමයි
ස්ත්‍රීවාදීන් පෙන්ලා දෙන්නේ. දැන් අපි පැහැදිලිව දන්නවා දුවේ පුතේ දැන් නිවසක පියා හැරුණාම මව සුවිශාල කාර්යභාරයක් ශ්‍රමදායකත්වයක් පවුල තුල සිදු කරනවා. එතකොට මේ ඇගේ ශ්‍රමදායකත්වය මේ සාම්ප්‍රදායිකව අපි දේශපාලනය විග්‍රහ කරනකොට සමාජ පන්තිය කියන සාධකය විග්‍රහ කරනකොට මේ ඇගේ ශ්‍රමදායකත්වය අදාළ කරගෙන නැහැ. එතකොට පැහැදිලි කාර්යභාරයක් ඇය සිදු කරනවා නිවස තුල. එතකොට නිවසේ තුල දරුවන් බලා කියා ගැනීම, ඒ වගේම දරුවන් පෝෂණය කිරීම මේ සියලු කාර්යයන් ඇය නොපිරිහෙලා ඉටු කරනවා. දැන් එහෙම ඉටු කරද්දී මේ ස්ත්‍රීවාදීන් කියනවා මේ ශ්‍රමය වැගිරීම මේ විදිහට ස්ත්‍රිය තමන්ගේ ශ්‍රමය මේ පවුල තුල යෙදවීම බොහොම පැහැදිලිවම අමතක කරලා කියලා තමයි ස්ත්‍රීවාදීන් ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ පැහැදිලිව ස්ත්‍රීවාදීන් ප්‍රකාශ කරනවා මේ ආර්ථිකයේ තුල පැහැදිලිවම සමාජ පන්ති හඳුනා ගැනීම කියන කාරණාව තුල ඉතින්දී පැහැදිලිව මේ පීඩිත පන්තිය පීඩාවට ලක් වෙනවා. ඒ වගේම ඉහළ පන්තිය සමාජයේ ඉහළ වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒ කියන්නේ හැමදාම පීඩිත පන්තිය පීඩන ලක් වෙන පන්තියක් මේ විදිහට අර්ථකථනය ඉදිරිපත් කරනවානේ දේශපාලනය තුල සම්භාව්‍ය වශයෙන්. මෙන්න මේ අර්ථකථනය තුල ස්ත්‍රීවාදීන් මතක් කරලා දෙනවා මේ ස්ත්‍රීන් පීඩනය ඇයි අමතක කළේ. පැහැදිලිවම ස්ත්‍රිය කියන්නේ මේ පවුල තුල සමාජය තුල පීඩනයට ලක් වෙන කෙනෙක්. එතකොට ඇය අමතක කරලා කොහොමද සමාජ පන්තිය කියන කාරණාව අර්ථකථනය කරන්නේ? මොකද හේතුව පීඩාවට ලක් වෙන ලිංගික වශයෙන් විභේදනය වෙච්ච පන්තියක් තමයි ස්ත්‍රිය කියන්නේ. එතකොට සාම්ප්‍රදායිකව පන්තිය කියන එක අර්ථකථනය කළ ආකාරය වැරදි අර්ථකථනයක් විදිහට තමයි ස්ත්‍රීවාදීන් පෙන්වලා දෙන්නේ. ස්ත්‍රීවාදීන් ප්‍රකාශ කරනවා එහෙමනම් මේ ආර්ථික පන්ති විතරක් නෙමෙයි ලිංගික වශයෙන්ුත් පන්ති පවතිනවා. ඒ විභේදනය සමාජයේ පවතිනවා. එහෙමනම් ආර්ථික පන්ති වශයෙන් සමාජ පන්ති හඳුනාගත්තා වගේම ඒ තුල පවතින පන්ති පීඩනය කියන එක කතා කළා වගේම ස්ත්‍රී පීඩනයත් අනිවාර්යෙන් අපි අවධානයට ලක් කළ යුතුයයි ස්ත්‍රීවාදීන් පෙන්වලා දෙනවා. ඒ වගේම ස්ත්‍රීවාදීන් කියනවා මේ පීතෘමූලික මේ සමාජ ක්‍රමය පීතෘමූලික පෞල් ක්‍රමය පිළිබඳව ඒ තුල මේ පියා මුල් කරගත් පෞල් ක්‍රමයක් තුල මේ දීපල අයිතිය සහ උරුමය පුරුෂාධිපත්‍ය මුල් කරගෙන පවත්වාගෙන යන සමාජ සංස්ථාවක් විදිහට තමයි ස්ත්‍රීවාදීන් පෙන්වලා දෙන්නේ. දැන් අපි දන්නවා මේ පියා මූලික කරගත් පෞල් ක්‍රමය තුල මේ දීපලවල හිමිකාරීත්වයේ ගොඩක් වෙලාවට මේ පිරිමියාට තමයි නිවසේදී ලැබෙන්නේ. එතකොට මේ தત્ත්වයේ ස්ත්‍රීවාදීන් කියන්නේ මේ පුරුෂාධිපත්‍ය පවත්වාගෙන යාම සඳහා තමයි මේ ආකාරයේ සමාජ සංස්ථාවක් ගොඩනගාගෙන තියෙන්නේ. ඒ නිසා ස්ත්‍රිය තමයි ඒ තුල පැහැදිලිවම පීඩාවට ලක් වෙන්නේ. එතකොට මේ පීතෘමූලික පෞල් ක්‍රමය කියන කාරණාව ස්ත්‍රීවාදීන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. පීතෘමූලිකත්වය කියන්නේ පැහැදිලිවම ස්ත්‍රිය පීඩාවට ලක් කරන්න යොදා ගන්න දෙයක් විදිහට තමයි ස්ත්‍රීවාදීන් පෙන්වා දුන්නේ. එතකොට ස්ත්‍රීවාදීන් පුද්ගල නිදහස කියන එකත් හඳුන්වන්නේ. දැන් නිදහස කියන එක ලිබරල් වාදීන් පුද්ගලික නිදහස යනුවෙන් සංකල්පගත කරනවා. නමුත් ස්ත්‍රීවාදීන් කියනවා මේ පුද්ගල නිදහස කියන සංකල්පයේ ඇතුලේ තියෙන මේ පිරිමින් භුක්ති විඳින නිදහස පමණයි. ඒ නිසා මේ ස්ත්‍රී නිදහස යන අදහස ඒ තුල සංකල්පගත කරලා නැහැ කියලා තමයි ස්ත්‍රීවාදීන් පෙන්වලා දෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ ස්ත්‍රිය භුක්ති විඳින නිදහස කුමක්ද? මේ ස්ත්‍රියට පවුල තුල සමාජය තුල හිමිවන නිදහස මොකක්ද කියලා ස්ත්‍රීවාදීන් පෙන්වා දෙනකොට ඕන් ප්‍රකාශ කරනවා මේ පුරුෂාධිපත්‍ය තුලින් පිරිමියාගේ ආධිපත්‍ය තුලින් ඒ තුලින් ලබන නිදහස තමයි ස්ත්‍රියගේ නිදහස කියලා. දැන් ඔබට පේනවා දුවේ පුතේ මේ ස්ත්‍රීවාදීන් බොහොම පැහැදිලිව මේ සාම්ප්‍රදායිකව අපි දේශපාලනය තුල සමාජ පන්තිය නිදහස වැනි සාධක අර්ථකථනය කර ආකාරයට වඩා ආත්පසින්ම වෙනස් ආකාරයට ඔවුන් මේ පිළිබඳ විග්‍රහයන් ඉදිරිපත් කරනවා කියලා. ඉතින් අපි මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව.
සොෆ්ට්ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරෝෂන් ලෙඩිගමුව ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු. හොඳයි, විරාමයෙන් අනතුරුව දුවේ පුතේ අපි යලි සම්බන්ධ වන්නේ සොෆ්ට්ලොජික් ලයිෆ් ගුරු ගෙදරත් එක්ක. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ සුවිශේෂී ප්‍රවේශයක්. ඒ තමයි ස්ත්‍රීවාදී ප්‍රවේශය පිළිබඳව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. මේ ස්ත්‍රීවාදීන් අපි කලින් සඳහන් කළා දේශපාලන විද්‍යාවේ මේ සම්භාව්‍ය වශයෙන් ඉදිරිපත් කරපු සංකල්ප යලිත් සංකල්පගත කිරීම සිදු වුණා කියලා. ඒ වගේම තමයි මේ ස්ත්‍රීවාදීන් මේ දේශපාලන විද්‍යාවට අලුත් සංකල්ප එකතු කළා. නව සංකල්ප ගණනාවක් ස්ත්‍රීවාදීන් විසින් මේ දේශපාලන විද්‍යාවට එක්කාසු කළා. මේකත් මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය ගැන කතා කරනකොට අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි. දැන් මේ ස්ත්‍රීවාදීන් එකතු කරපු නව සංකල්ප මොනවාද? මේ සංකල්පවල විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ස්ත්‍රිය සහ පිරිමියා කියන කාරණාව. මේ ලිංගික වශයෙන් පවතින මේ විභේදනය කියන එක. බොහොම පැහැදිලිව මේ සංකල්ප තුල අපට හඳුනා ගන්නට පුළුවන්. දැන් බලන්න ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පීතෘ මූලිකත්වය, පුරුෂාධිපත්‍ය, ස්ත්‍රී පීඩනය, ස්ත්‍රී විමුක්තිය, ස්ත්‍රී රෝෂණය, ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමවිභජනය. මෙන්න මේ විදිහට සංකල්ප ගණනාවක් ස්ත්‍රීවාදීන් විසින් ඉදිරිපත් කරනවා දේශපාලන විද්‍යාවට. එතකොට අපි පැහැදිලිව හඳුනා ගන්නවා දැන් දුවේ පුතේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේ සමහර සංකල්ප පිළිබඳව ඔබට පැහැදිලි දැනුමක් තියෙනවද කියන එක. මේ ස්ත්‍රී රෝෂණය කියලා අදහස් කරන්නේ දුවේ පුතේ මේ ස්ත්‍රිය පහත් කොට සැලකීම. අනිත් සංකල්ප නම් ඔබට සාමාන්‍ය අර්ථය අනුව පැහැදිලි වෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ස්ත්‍රියට සහ පිරිමියාට හිමි වන සමාජයේ ස්ථානය, ඒ වගේම පීතෘ මූලිකත්වය, පියා මූලික කර ගැනීම, පුරුෂයාගේ ආධිපත්‍ය, ස්ත්‍රිය පීඩාවට ලක්වීම, ස්ත්‍රියගේ සමාජ විමුක්තිය. මෙන්න මේ සංකල්ප තමයි දේශපාලන විද්‍යාවට ස්ත්‍රීවාදීන් එකතු කරලා තියෙන්නේ. ඒ අනුව මේ අපි කලින් සඳහන් කළ ආකාරයට මේ දේශපාලන විද්‍යාවේ පවතින සංකල්ප යලි සංකල්පගත කළා වගේම ස්ත්‍රීවාදීන් දේශපාලන විද්‍යාවට නව සංකල්ප ගණනාවක් එක්කාසු කරලා තියෙනවා. දැන් එහෙනම් අපිට පේනවා දුවේ පුතේ මේ දේශපාලන විද්‍යාවට, දේශපාලන අධ්‍යයනයට ස්ත්‍රීවාදීන් සුවිශේෂී බලපෑමක් සිදු කළා තියෙනවා කියලා. දැන් මේ ශාස්ත්‍රීය වශයෙන් විෂයන් වලට ස්ත්‍රීවාදීන්ගේ මේ ආකාරයේ සුවිශේෂී බලපෑම සිදුවීම නිසා අපි පැහැදිලිව දන්නවා වර්තමානයේ දේශපාලන විද්‍යාවේ විෂයපතය පුළුල් වීමක් සිදු වෙලා තියෙනවා. දේශපාලන විද්‍යාවේ විෂයපතයට සුවිශේෂී බලපෑමක් ස්ත්‍රීවාදී ප්‍රවේශයෙන් සිදු වෙලා තියෙනවා. ඔය නිසා අද වෙන විට අපිට අද දේශපාලන විද්‍යාව පිළිබඳව, දේශපාලන විද්‍යාවේ සංකල්පයක් පිළිබඳව බොහොම පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා අද අපි ස්ත්‍රීවාදය අධ්‍යයන ප්‍රවේශයක් ලෙසින් භාවිතා කරනවා. එහෙමනම් දැන් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැති ආරම්භයේම අපි සඳහන් කළා මේ ඇයි ස්ත්‍රීවාදය අපි ප්‍රවේශයක් විදියට භාවිතා කරන්නේ? මේ මම මුලින් සඳහන් කළා ස්ත්‍රීවාදය කියන්නේ සමාජ විමුක්තිය සඳහා ගොඩනැගු ව්‍යාපාරයක් කියලා, ඔවුන්ගේ විමුක්තිය සඳහා. ඒ වගේම ඊට පස්සේ කිව්වා මෙය කිසියම් ශාස්ත්‍රීය පදනමක් ගොඩනැගෙනවා කියලා කිව්වා. ඉතින් කෙසේ වෙතත් මේ ස්ත්‍රීවාදය ඇයි අපි ප්‍රවේශයක් විදිහට භාවිතා කරන්නේ? මේ ප්‍රවේශයක් විදිහට භාවිතා කරන්න හේතුව තමයි දුවේ පුතේ මේ දේශපාලන විද්‍යාවේ විෂයපතය, දේශපාලන විද්‍යාවේ න්‍යාය සංකල්ප යලිත් සංකල්පගත කිරීම නිසා, යලිත් අර්ථකථනය කිරීම නිසා දේශපාලන විද්‍යාවේ විෂයපතයට සිදුවෙච්ච සුවිශේෂී බලපෑම සහ පුළුල් වීම නිසා අද දේශපාලන විද්‍යාවේ සංකල්පයක් වටහා ගැනීම සඳහා අපට සිද්ධ වෙනවා ස්ත්‍රීවාදය ප්‍රවේශයක් විදිහට භාවිතා කරන්න. එhmenan අද දවසේ අපි දේශපාලනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා ස්ත්‍රීවාදය අධ්‍යයන ප්‍රවේශයක් ලෙස භාවිතා කරනවා. අපි මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. සොෆ්ට්ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරෝෂන් ලෙඩිගමුව ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු.
හොඳයි දුවේ පුතේ, විරාමෙන් අනතුරුව නැවතත් අපි සම්බන්ධ වන්නේ සොෆ්ට්ලොජික් ලයිව් ගුරු ගෙදරත් එක්ක. ඉතින් අද දවසේ බොහොම අපූර්වට අපි සාකච්ඡා කළා මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය පිළිබඳව. ස්ත්‍රීවාදී ප්‍රවේශය දේශපාලන විද්‍යාව අධ්‍යයනය සඳහා පවතින නූතන අධ්‍යයන ප්‍රවේශයක් ලෙස දේශපාලන විද්‍යාවේ විෂය පතේට සුවිශේෂී බලපෑමක් කරන ලද මතවාදයක් ලෙස ස්ත්‍රීවාදය අපි හඳුනා ගන්නකොට මේ ස්ත්‍රීවාදී ප්‍රවේශයේ ආරම්භය පිළිබඳව අපි සඳහන් කළා. මේ එක්තරා ආකාරයකට ප්‍රවේශයක් විදිහට වර්තමානයේ භාවිතා කළාට ඉතාම පැහැදිලිව මෙය සමාජ විමුක්තිය සඳහා ගෙන ගිය සමාජ ව්‍යාපාරයක් විදිහට ආරම්භ වුණා කියලා අපි සඳහන් කළා. මේක පැහැදිලිවම ආරම්භ වුණේ 18 වන සියවසේ යුරෝපීය සහ ඇමරිකාව මූලික කරගෙන කියලා අපි සඳහන් කළා. ඊට පස්සේ මේ ස්ත්‍රීවාදය කිසියම් ශාස්ත්‍රීය දර්ශනයක් විදිහට ගොඩනැගුණා කියලා පැහැදිලිව සඳහන් කළා. 20 වන සියවස අවසාන භාගය වෙනකොට 1970 වෙනකොට බොහොම පැහැදිලිව මේ පිළිබඳව ශාස්ත්‍රීය දර්ශනයක් ගොඩනැගුණා කියලා අපි සඳහන් කළා. ඊට පස්සේ අපි සඳහන් කළා මේ ස්ත්‍රීවාදීන් මේ සාම්ප්‍රදායික වශයෙන් ගොඩනැගුණු සංකල්ප පිළිබඳව තමන්ගේ ශාස්ත්‍රීය දර්ශනය තුළ පැහැදිලිවම නැවත සංකල්ප ගත කළා කියලා අපි සඳහන් කළා. නැවත අර්ථකථනය කළා කියලා අපි සඳහන් කළා. ඉතින් මේ ස්ත්‍රීවාදීන් දේශපාලන විද්‍යාවේ සාම්ප්‍රදායික සංකල්ප යලිත් අර්ථකථනය කරමින් ඒවාට නවමු අර්ථකථන ඉදිරිපත් කරමින් ඒවා පුළුල් සංකල්ප බවට පත් කරමින් සුවිශේෂී බලපෑමක් ස්ත්‍රීවාදීන් දේශපාලන විද්‍යාවේ න්‍යාය ශාස්ත්‍රීය දර්ශනයට සුවිශේෂී බලපෑමක් සිදු කරා කියලා අපි සඳහන් කළා. ඒත් එක්කම අපි කිව්වා මේ දේශපාලන විද්‍යාවේ සංකල්ප අර්ථකථනය කළා වගේම දේශපාලන විද්‍යාවට පැහැදිලිවම අලුත් සංකල්ප ගණනාවක් ස්ත්‍රීවාදීන් විසින් ඉදිරිපත් කළා කියලා අපි සඳහන් කළා. ඒත් එක්කම දුවේ පුතේ අපි සඳහන් කළා ඔබට මතක ඇති මේ ස්ත්‍රීවාදය ඇයි අපි ප්‍රවේශයක් විදියට භාවිතා කරන්නේ? මේ ස්ත්‍රීවාදය ඇයි අපි ප්‍රවේශයක් විදියට භාවිතා කරන්නේ? මේ විදියට දේශපාලන විද්‍යාවේ ශාස්ත්‍රීය දර්ශනයන්ට දේශපාලන විද්‍යාවේ විෂය පතේට සුවිශේෂී බලපෑමක් සිදු කරපු නිසා, දේශපාලන විද්‍යාවේ සංකල්ප යලිත් අර්ථකථනය කරපු නිසා, දේශපාලන විද්‍යාවට අලුතෙන් සංකල්ප එකතු කරපු නිසා, දේශපාලන විද්‍යාවේ විෂය පතේට සිදු කරන ලද මේ වෙනස් කිරීම නිසා අද දේශපාලනය වටහා ගැනීම සඳහා, දේශපාලන විද්‍යාවේ සංකල්ප පිළිබඳව වටහා ගැනීම සඳහා අපට සිද්ධ වෙනවා ස්ත්‍රීවාදය ප්‍රවේශයක් විදියට භාවිතා කරන්න කියලා අපි සඳහන් කළා. ඉතින් එහෙමනම් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරේ ඔබ සමග ස්ත්‍රීවාදය. ලබන සතියේ අපි තවත් අධ්‍යයන ප්‍රවේශයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් සියලුම දෙනාටම ආයුබෝවන්. සොෆ්ට්ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ට්ලොජික් ලයිෆ්.